අපි අද බලමු hypoglycemic drugs. Hypoglycemic drugs කියන්නේ අපේ blood glucose level එක අඩු කරන්න දෙන drugs. එහෙනම් මෙයාගේ disease එක වෙන්න ඕනේ blood sugar එක වැඩි වෙන්න ඕනේ. හරි. blood sugar level එක normal standard එකකට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. blood sugar level එක. එතකොට අපි බලමු මේ කතා කරන්න කලින් කොහොමද blood sugar level එක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ කියලා. හරිද? එතකොට අපි බලමු මෙයා කියනවා මේ තියෙන blood sugar chart එක. ඔයගොල්ලන්ට පේනවා fasting blood sugar එක normal person කෙනෙක්ගේ නම් fasting blood sugar එක තියෙන්න ඕනේ 70යි 99 මිලිග්‍රෑම් ලීටරයට. ඩයබටික් කෙනෙක්ගේ 80යි 130යි මිලිග්‍රෑම් ලීටරයට. after meal එකකට පස්සේ 2 hours after meal normal person කෙනෙක්ගේ නම් 140කට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. නමුත් ඩයබටික් patient කෙනෙක්ගේ 180ට වඩා ඊට වඩා 40ක් හෝ 40 කෙනෙක් 180 හෝ 180ට වඩා අඩුවෙන් තමයි තියෙන්නේ. එතකොට HbAC level එක ඒ කියන්නේ අපේ අපි කොහොමද දන්නවා RBC glycolated වෙනවා ග්ලූකෝස් එක්ක blood glucose දැන් ඔයගොල්ලෝ දන්නවනේ RBC තියෙන්නේ blood vessels වල RBC තියෙනවා. කියන්නේ blood වල glucose level එකක් තියෙනවා කිසි. එතකොට මේ RBC එක glucose එක glycolate වෙනවා. හරිද? glycolate කියන්නේ මේ RBC එකේ carbohydrate chain නැත්නම් carbohydrate chain ඇති වෙනවා. chains carbohydrate අපි කියමු ligaments කියන්න බෑ. carbohydrate ඔයගොල්ලෝ දන්නවා cell membrane එක ගත්තොත් ඒකෙත් carbohydrate chains තියෙනවනේ මේ cell membrane එකේ. ඒ වගේ තමයි මේ RBC එකේ තියෙන cell membrane එකක්. එතකොට එයා glycolated වෙනවා. එතකොට කියන්නේ normal diabetic නැති patient කෙනෙක්ගේ අපි ඒක check කරොත් එයා 5.7% වලට වඩා අඩුයි. නමුත් diabetic patient ගේ 7% or higher less 7% or less. හරි. 5% වලට වඩා වැඩි නම් අපි හිතා ගන්න පුළුවන් එයාට diabetic කියලා. අපි දැන් බේසික් අයිඩියා එකක් ගමු. දැන් අපිට බේසික් අයිඩියා එකක් ආවා blood glucose level එක කොහොමද තියෙන්නේ කියලා. එතකොට ස්ටෑන්ඩඩ් අගයක් දීලා තියෙනවා 80යි මිලිග්‍රෑම් per ලීටරයි 120යි මිලිග්‍රෑම් per ලීටර්. මේක තමයි normal කෙනෙක්ගේ. මේකට වඩා වැඩි වුණොත් දැන් මේක මම සැලකුවේ after meal මේක normal කියන්නේ normal range එකේදී කියන්නේ normal resting range එකකදී 80යි කියන්නේ අඩුම යන්න පුළුවන් 80 හෝ 80ට වඩා අඩුයි වැඩිම යන්න පුළුවන් 140ට වඩා වැඩි වුණොත් ඔයගොල්ලෝ දන්නවනේ ඩයබටික් කියලා. එහෙනම් 140ට වඩා අඩුයි කියන්නේ මේ රේන්ජ් එකේ තමයි normal range එක blood glucose level එක තියෙන්න ඕන. මේ level එකට වඩා වැඩි නම් මේ level එකට වඩා වැඩි නම් දීර්ඝකාලීනව. හරිද? මේ level එකට වඩා වැඩි වෙනවනේ කොහොමද කෑම කෑවට පස්සේ වැඩි කියන්නේ after meal වැඩි වෙනවා. මේ level එකට වඩා දීර්ඝකාලීනව කියන්නේ long time මෙයාගේ blood glucose level එක වැඩි වෙලා තියෙනවා නම් ඒකට කියනවා hyperglycemic condition එකක්. හරි hyperglycemic condition එකක්. එතකොට අපිට දැන් තියෙන සුලභම රෝගය තමයි diabetes. හරි most common disease එක තමයි diabetes. එතකොට අපි බලමු කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක්ගේ blood glucose level එක maintain වෙන්නේ homeostasis වෙන්නේ කියලා. හරිද? සාමාන්‍යයෙන් blood glucose level එක මම ගන්නම් blood glucose level එක වැඩි අවස්ථාවකුයි blood glucose level එක
අඩු අවස්ථාවකුයි. අඩු අවස්ථාවක් කියන්නේ මේ රේන්ජ් එකට වඩා අඩුයි blood glucose level. ඒ කියන්නේ blood glucose level එක අඩු නම් එයාට අපි කියනවා hypoglycemia. හරි. blood glucose level එක වැඩි නම් මේ රේන්ජ් එකට වඩා hyperglycemia. එතකොට මේ කන්ඩිෂන්ස් දෙකම ඩිටෙක්ට් කරගන්නේ අපේ ඕගන් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා පැන්ක්‍රියස් එක. හරි. පැන්ක්‍රියස් එක ඩිටෙක්ට් කරගෙන හරි පැන්ක්‍රියස් මේක ඩිටෙක්ට් කරගන්න ඇත්තටම හයිපෝතැලමස් එකෙන් ඩිටෙක්ට් කරගෙන පැන්ක්‍රියස් කියන එකට සිග්නල් එකක් යවනවා. බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි නම්. වැඩි වුණාට පස්සේ එයා මොකද කරන්නේ? මේ පැන්ක්‍රියස් එකෙන් සික්‍රීට් කරනවා ඉන්සියුලින් කියන හෝමෝන් එක. හරි. ඉන්සියුලින් හෝමෝන් එක. ඉන්සියුලින් මොකද කරන්නේ? ඉන්සියුලින් කැටබොලික් ඇක්ටිවිටි එකකුයි ඇනබොලික් ඇක්ටිවිටි එකක් දෙකක් තියෙනවා. හරි. ඇනබොලික් ඇක්ටිවිටි එක ගත්තොත් ඇනබොලික් ඇක්ටිවිටි එක ඉන්සියුලින් වල එයා මොකද කරන්නේ? ෆැට් සෙල්ස් තියෙනවා. හරි. ෆැට් සෙල්ස් and other cells තියෙනවනේ අපේ බොඩි එකේ. fat and other cells වල ග්ලූකෝස් ඉන්ටේක් එක වැඩි කරනවා. හරිද? එතකොට මේ අසාමාන්‍යයෙන් මේ සෙල්ස් වල බේසල් මෙටබොලික් රේට් එකක් තියෙනවා. හරි. ඒ රේට් එක වැඩි වෙනවා. රේට් එක වැඩි වෙද්දී මෙයා වැඩිපුර සෛලය ඇතුළට ග්ලූකෝස්, ෆැටි ඇසිඩ්ස්, ඇමයිනෝ ඇසිඩ්ස් වගේ මොලිකියුල්ස් ඇතුළට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක එතකොට සාමාන්‍ය තත්ත්වයට අඩු වෙනවා. ඒක තමයි යාගේ ඇනබොලික් ඇක්ටිවිටි එක. කැටබොලික් ඇක්ටිවිටි එක විදිහට ඉන්සියුලින් වල කැටබොලික් ඇක්ටිවිටි එක විදිහට ගන්න පුළුවන්. එයා සාමාන්‍යයෙන් liver එකේ ඔයගොල්ලෝ දන්නවා liver එක තමයි ප්‍රධානතම අපේ ග්ලූකෝස් ස්ටෝර් එක. ග්ලූකෝස් ස්ටෝර් කරලා තියෙන්නේ කොහොමද? ග්ලයිකෝජන් විදිහට. හරි. ග්ලයිකෝජන් තමයි ග්ලූකෝස් වලට කැඩෙන්නේ. කැඩිලා තමයි අපේ බ්ලඩ් ස්ට්‍රීම් එකට නිදහස් වෙන්නේ. එතකොට මෙයා කැටබොලික් ඇක්ටිවිටි විදිහට ඉන්සුලින් මේ ග්ලයිකෝජන් ග්ලූකෝස් වෙන ක්‍රියාවලිය ස්ලෝ කරන නැත්නම් ඉන්හිබිට් කරනවා. එතකොට ග්ලූකෝස් වැඩිපුර හැදෙන්නේ නැහැ. හරිද? ඒක තමයි ඉන්සුලින් වල කැටබොලික් and ඇනබොලික් ඇක්ටිවිටි එක. ඊට පස්සේ අපි ගත්තොත් හයිපෝග්ලයිසෙමික් කන්ඩිෂන් එකේ නැත්නම් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙලා තියෙන කන්ඩිෂන් එකකදී අපේ බ්‍රේන් එකෙන් යා ඩිටෙක්ට් කරගෙන පැන්ක්‍රියස් එකට සිග්නල් එකක් යවනවා. ඒ කියන්නේ අඩු වෙලා තියෙන්නේ දැන් වැඩි කරන්න කියලා. හරි. අඩු වෙලා තියෙන්නේ දැන් වැඩි කරන්න කියලා. දැන් මෙතන තියෙන්නේ වැඩි වෙලා තියෙන්නේ දැන් අඩු කරන්න කියලා තමයි සිග්නල් එක යවන්නේ. හරි. කොට වැඩි කරන්න කියලා යවද්දි මේ පැන්ක්‍රියස් එක සික්‍රීට් කරනවා ස්ටිමියුලේට් වෙලා ග්ලයිකෝජන් කියන එන්සයිම්. ග්ලයිකෝජන් ග්ලූකගන්. හරි. ග්ලූකගන් කියන හෝමෝන් එක සික්‍රීට් කරනවා. ග්ලූකගන් එක කරන්නේ මේ ඉන්සියුලින් එකේ අනිත් පැත්ත. හරි. එහෙනම් ග්ලූකගන් එක මොකද කරන්නේ? සෙල්ස් වල මෙටබොලික් රේට් එක අඩු වෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් ඉන්ටේක් එක අඩු කරනවා. තව දුරටත් එහෙනම් කරන්නේ liver එකේ ග්ලයිකෝජන් ග්ලූකෝස් වෙන රේට් එක වැඩි කරලා liver එකෙන් blood vessels වලට ග්ලූකෝස් දෙන රේට් එක වැඩි කරනවා. ග්ලයිකෝජන් මේක ග්ලූකගන්. හරිද? මේ හෝමෝන් එක ග්ලූකගන්. ග්ලයිකෝජන් මොකද කරන්නේ? ග්ලූකෝස් වලට බඩ කන්වර්ට් කරලා එයා බ්ලඩ් එකට රිලීස් කරන රේට් එක වැඩි කරනවා. එන්න එහෙම තමයි මේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් හෝමියෝස්ටේසිස් එක වෙන්නේ. දැන් අපි කතා කරමු එහෙනම් මොකද්ද මේ ඩයබටික් කියලා කියන්නේ? ඩයබටික් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරි. ඩයබටික් ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි type 1 diabetes, type 2 diabetes. හරි. type 1, type 2.
type 1 diabetes වල වෙන්නේ type 1 diabetes එකේ වෙන්නේ අපේ pancreas එක තියෙනවනේ හරි. pancreas එක glucose sorry pancreas එක insulin secrete කරන එක සම්පූර්ණයෙන්ම නවතිනවා හරි. බීටා සෙල්ස් කියන්නේ සාමාන්‍යයෙන් අපේ පැන්ක්‍රියස් එක ඔයගොල්ලෝ දන්නවා බීටා සෙල්ස් කියලා જાතියක් තියෙනවා. මේ බීටා සෙල්ස් වලින් තමයි සික්‍රීට් කරන්නේ ඉන්සියුලින්. ඇල්ෆා සෙල්ස් වලින් තමයි සික්‍රීට් කරන්නේ ග්ලූකගන්. මේ මොකද අපේ ඇඟේ තියෙනවනේ තව ඉමියුන් සෙල්ස් හරි. ඉමියුන් සෙල්ස් ඇවිල්ලා ඇටැක් කරනවා මේ ඉන්සියුලින් හදන බීටා සෙල්ස්. බීටා සෙල්ස් වලට ඇටැක් කරලා බීටා සෙල්ස් විනාශ කරනවා. එතකොට මොකද වෙන්නේ අපේ බොඩි එකට ඉන්සියුලින් හදා ගන්න බෑ දැන් නේ. එතකොට ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙනවා. ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක අඩු වෙන නිසා හැදෙන ඩයබටිස් එක අපි කියනවා ඩයබටිස් ටයිප් 1 එක කියලා. ඩයබටිස් ටයිප් 2 එකේ මොකද වෙන්නේ? මේ දෙක වෙනස් දෙකක්. මේ දෙකට ට්‍රීට්මන්ට් කරන විදිහත් වෙනස්. හරිද? ටයිප් 2 ඩයබටිස් එකේ වෙන්නේ සෙල්ස් ඉන්සියුලින් කියන හෝමෝන් එකට සෙල්ස් ඉන්සියුලින් කියන හෝමෝන් එකට තියෙන සෙන්සිටිවිටි එක අඩු වෙනවා. නැත්තම් සෙල්ස් රෙසිස්ටන්ට් වෙනවා ඉන්සියුලින් වලට රෙසිස්ටන්ට් වෙනවා. එතකොට කොච්චර අපේ ඇඟේ ඉන්සියුලින් තිබ්බත් මේ සෙල්ස් කියන්නේ මෙයාගේ සමහර විදිහට මෙහෙම වෙන්න පුළුවන්. හරිද? දැන් අපේ බොඩි එකේ තියෙන්නේ හිතන්නකො ඉන්සියුලින් මොලිකියුල් 100ක් කියලා. හරිද? කලින් සෙල් එකක් ඉන්සියුලින් වලට සෙන්සිටිව් උනේ 100කට. හරිද? නමුත් දැන් ඉන්සියුලින් සෙන්සිටිවිටි එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ යාට දැන් ඉන්සියුලින් 200ක්වත් ඕනේ මෙතන ස්ටිමියුලේට් වෙලා මේ ඇක්ෂන් එක දෙන්න සෙල්ස් වල. හරි? සෙන්සිටිවිටි එක අඩු වෙනවා කියන්නේ දැන් කලින් තිබ්බ සෙන්සිටිවිටි එකට වඩා වැඩි ඉන්සියුලින් කන්සන්ට්‍රේෂන් එකක් ඕනේ මෙයා ස්ටිමියුලේට් වෙන්න. එතකොට මේකට කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක විදිහට අපිට පුළුවන් මේ ඉන්සියුලින් කන්සන්ට්‍රේෂන් එක වැඩි කරන්න. හරි? එතකොට අපිට එක විදිහකට පුළුවන් සෙන්සිටිවිටි එක වැඩි කරන්න සෙල්ස් වල. අනිත් විදිහට පුළුවන් ඉන්සියුලින් පිටතින් දීලා හරි කන්සන්ට්‍රේෂන් එක වැඩි කරන්න. නැත්තම් ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්නනේ. එතකොට ට්‍රීට්මන්ට් එකට පුළුවන් ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන් ක්‍රම ටික අපිට පුළුවන් ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න. නැත්තම් පුළුවන් සෙල් සෙන්සිටිවිටි එක වැඩි කරන්න. හරිද? නැත්තම් පුළුවන් අපිට පිටතින් ඉන්සියුලින් දෙන්න පුළුවන් give insulin exogenous කියන්නේ පිටතින් ඉන්සියුලින්. එතකොට මේ මෙතනදී මෙයාගේ ඉන්සියුලින් හැදෙන්නෙම නැත්තම් දැන් සෙල්ස් ඩැමේජ් වෙලා හැදෙන්නෙම නැහැ. එතකොට මෙයාට දීර්ඝ කාලීනව ඉන්සියුලින් එළියෙන් දෙන්න වෙනවා. හරි? එතකොට මෙයාගේ ට්‍රීට්මන්ට් එක තමයි ඉන්සියුලින් දෙනවා give exogenous ඉන්සියුලින් පිටතින් දෙනවා. අපිට තව ට්‍රීට්මන්ට් එකක් කරන්න පුළුවන්. දැන් ඒක මෙතනදී කතා වෙන්නේ නැහැ. අපි මෙතන කතා කරන්නේ හයිපෝග්ලයිසෙමික් ඩ්‍රග්ස් ගැන විතරයි. මෙතන පුළුවන් මේ ඔටෝ ඉමුන් ඩිසීස් එකක් නිසා මේක වෙන්නේ. එතකොට මේ ඇන්ටිබොඩීස් තියෙනවනේ. ඇන්ටිබොඩීස් කියලා මේ ඉන්සියුලින් වල බීටා සෙල්ස් වල බයින්ඩ් වෙනවනේ. මේ බයින්ඩ් වෙලා තමයි මෙයා ඩිස්ට්‍රොයි කරන්නේ. හරි? ඒකට අපිට පුළුවන් මේ ඇන්ටිබොඩීස් තියෙනවා. මේ ඇන්ටිබොඩීස් එක්ක තරඟ කරන්න කම්පිටිටිව් ඉන්හිබිටර් කෙනෙක්. හරි? කම්පිටිටිව් ඉන්හිබිටර්
competitive inhibitor කෙනෙක් introduce කරන්න. හරිද? නැත්තම් පුළුවන් මේ antibodies මෙතනින් හැදෙන antibodies destroy වෙන drug එකක් දෙන්න. හරි? destroy antibodies. ඒ වගේ ට්‍රීට්මන්ට් එකට යන්න පුළුවන් ටයිප් 1. අපි නමුත් මෙතනදී කතා කරන්නේ hypoglycemic drugs ගැන. ඒකට අපි කතා කරන්නේ මෙතන ඉන්සියුලින් ගැනයි දෙන්න පුළුවන් තව hypoglycemic drugs ගැන. හරිද? එතකොට අපි ට්‍රීට්මන්ට් එක ගත්තාම ට්‍රීට්මන්ට් එක ගත්තාම එකක් පළවෙනි එකට අපි මුලින්ම කතා කරනවා අපි ඉන්සියුලින් ගැන. හරි? ඉන්සියුලින් ගැන කතා කරනවා. ඊළඟට කතා කරනවා අපි other hypoglycemic drugs. හරි? other hypoglycemic drugs. other hypoglycemic drugs අපි classes 4කට ඉගෙන ගන්නවා. classes 4කට ඉගෙන ගන්නවා. පළවෙනි class එක තමයි bigonides. bigonides example එක තමයි metformin. දෙවෙනි class එක අපි ඉගෙන ගන්නේ sulfonylureas. example එක තමයි tolbutamide. තුන්වෙනි class එක අපි ඉගෙන ගන්නේ glycine. හරි. තුන්වෙනි class එක අපි ඉගෙන ගන්නේ glitazones. හරි. තුන්වෙනි class එක අපි ඉගෙන ගන්නේ glitazones. හතරවෙනි class එක අපි ඉගෙන ගන්නවා glitazones වලට උදාහරණය pioglitazone. හතරවෙනි class එක අපි ඉගෙන ගන්නේ alpha glucoside inhibitors. ඒකට example එක තමයි acarbose. හරිද? එතකොට දැන් අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මුලින්ම ඉන්සියුලින් ගැන. හරි? ඉන්සියුලින් ගැන ඉගෙන ගන්නකොට අපි ඉන්සියුලින් ගැන ඉන්සියුලින්ගේ සින්තසිස් එක ඉගෙන ගන්නවා. ඉන්සියුලින්ගේ සින්තසිස් එක ඉන්සියුලින්ගේ mechanism of action එක. හරිද? ඉන්සියුලින් සින්තසිස් වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා බීටා සෙල්ස් වල. හරිද? පැන්ක්‍රියස් අයිලට්ස් වල තියෙන බීටා සෙල්ස් වල තමයි ඉන්සියුලින් සික්‍රීෂන් ප්‍රොඩක්ෂන් එක වෙන්නේ. හරිද? ඉන්සියුලින් මුලින් ප්‍රොඩියුස් වෙන්නේ ප්‍රෝ ඉන්සියුලින් විදියට. ප්‍රෝ ඉන්සියුලින් එක විදියට. ප්‍රෝ ඉන්සියුලින් එක පස්සේ ප්‍රෝ ඉන්සියුලින් වෙනවා. ප්‍රෝ ඉන්සියුලින් එක තමයි ඉන්සියුලින් බවට පත් වෙන්නේ. ඉන්සියුලින් බවට පත් වෙන්නේ මෙතන ගෝල්ගි බොඩීස් වල ගෝල්ගි අපරේටස් වල වෙන්නේ. මේක RER වල තමයි මේ ස්ටෙප් එක වෙන්නේ. හරිද? එතකොට මං ඉන්සියුලින් මං ඔයගොල්ලන්ට ඇදලා පෙන්නන්නම් ඉන්සියුලින් ස්ට්‍රක්චර් එක. ඉන්සියුලින්ගේ දිග පොලිපෙප්ටයිඩ් චේන්ස් දෙකක් තියෙනවා. හරි? මේ පොලිපෙප්ටයිඩ් චේන්ස් දෙක මං A චේන් එක කියලා නම් කරන්නම්. මේක B චේන් එක කියලා නම් කරන්නම්. එතකොට A චේන් එකයි B චේන් එකයි මේ වගේ කාබොක්සිලික් ෆ්‍රී ගෲප් එකක් තියෙනවා. ඇමයින් ෆ්‍රී ගෲප් එකක් තියෙනවා මේ වගේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඇමයිනෝ ඇසිඩ් එකක් ගත්තොත් කාබන් කාබොක්සිලික් ගෲප් එකක් තියෙනවා, ඇමින් ගෲප් එකක් තියෙනවා, R ගෲප් එකක් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවානේ. ඒ වගේ දැන් ඉන්සියුලින් කියන්නේ මේක පොලිපෙප්ටයිඩ් එකක් දීක. එතකොට ඒ චේන් දෙකකින් තමයි හැදලා තියෙන්නේ. ඒ චේන් එක කියන්නේ බේසික් ඇමයිනෝ ඇසිඩ් එකක් ඇසිඩ් වලින් හැදෙන පොලිපෙප්ටයිඩ් චේන් එක. එතකොට අගට කාබොක්සිලික් එකක් මේ වගේ තියෙනවා. ඇමීන් එකක්. එතකොට ඉන්සියුලින් වල මේ දෙක බයින්ඩ් වෙලා තියෙන්නේ ඩයිසල්ෆයිඩ් බොන්ඩ්ස් වලින්. හරි? ඩයිසල්ෆයිඩ් බොන්ඩ්ස් වලින් තමයි බයින්ඩ් වෙලා තියෙන්නේ.
මේ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි ඉන්සියුලින් වල තියෙන්නේ. හරිද? ප්‍රෝ ඉන්සියුලින් කියන එක්කෙනාගේ ස්ට්‍රක්චර් එක A චේන් එක තියෙනවා. A චේන් එක B චේන් එක කාබොක්සිලික් ගමුකෝ. එතකොට මේ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ දිග තවත් චේන් එකකින්. C චේන් එක කියලා කියනවා. හරි? චේන් C චේන් එක. ප්‍රෝ ඉන්සියුලින් ඉන්සියුලින් වෙද්දි මේ C චේන් එක ගැලවිලා ගිහිලා තමයි මේ ස්ට්‍රක්චර් එක එන්නේ. එතකොට තවදුරටත් මේගොල්ලොන්ගේ ඩයසල්ෆයිඩ් බොන්ඩ්ස් හැදිලා තියෙන්නේ ඩයිසල්ෆයිඩ් බොන්ඩ්ස් හැදිලා තියෙන්නේ ප්‍රෝ ඉන්සියුලින් වෙද්දි. ප්‍රෝ ඉන්සියුලින් එකේ ඩයිසල්ෆයිඩ් බොන්ඩ්ස් හැදිලා නැහැ. එතකොට ඒගොල්ලෝ A චේන් එකයි B චේන් එකයි C චේන් එකයි විදිහට තමයි තියෙන්නේ. B චේන් එකයි C චේන් එකයි විදිහට තමයි තියෙන්නේ. හරි? චේන් එකයි B චේන් එකයි C චේන් එකයි. හරිද? ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ඉන්සියුලින් වල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක. මේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක ඔයගොල්ලෝ මම කලින් කිව්වා ඇනබොලික් ඇක්ටිවිටි එකයි කැටබොලික් ඇක්ටිවිටි එකයි. එතකොට ඇනබොලික් ඇක්ටිවිටි එක විදිහට ඉන්සියුලින් සෙල්ස් වල ග්ලූකෝස් ෆැටි ඇසිඩ් and ඇමයිනෝ ඇසිඩ් ඉන්ටේක් එක වැඩි කරන ඉන්ටේක් එක වැඩි කරලා මෙටබොලිසම් එක වැඩි කරනවා. මෙටබොලිසම් එක වැඩි කරාම කොතෙන් බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අඩු වෙනවා. කැටබොලික් ඇක්ටිවිටි විදිහට liver එකේ ග්ලයිකෝජන් ග්ලූකෝස් වෙන රේට් එක අඩු කරනවා යා. decrease the rate of conversion of glycogen into glucose. හරිද? ඒක තමයි ඉන්සියුලින් වල mechanism of action එක. ඊට පස්සේ අපි බලමු කොහොමද ඉන්සියුලින් අපි ගන්න කියලා. ඉන්සියුලින් හදාගන්න ඇත්තටම ඉස්සර නම් හදාගත්තේ bovines and ඉස්සර ගත්තේ bovine and porcine insulin. bovine කියන්නේ කවුස් ලගේ පැන්ක්‍රියස් එකෙන් ගත්තා. porcine කියන්නේ pigs ලගේ ඉන්සියුලින් ගත්තා. හරිද? නමුත් බයෝටෙක්නොලොජි ඩිවලොප්මන්ට් එකත් එක්ක අපිට දැන් ඉන්සියුලින් ඊස්ට් සෙල් එකක් ඇතුලේ හරි අපිට ඊකෝලයි සෙල් එකක් ඇතුලේ ග්‍රෝ කරගන්න පුළුවන්. හරිද? අපේ හියුමන් ඉන්සියුලින් අරගෙන හියුමන් ඉන්සියුලින් ජීන් එක අරගෙන හරිද? ජීන් එක අරගෙන බයෝටෙක් උදව් කරගෙන මේ වෙක්ටර් එකක් විදිහට ඊස්ට් ඊකෝලයි අරගෙන අපිට ග්‍රෝ කරගන්න පුළුවන් දැන් කල්ටිවේට් කරගන්න පුළුවන් හියුමන් ඉන්සියුලින්. හරි? හියුමන් ඉන්සියුලින්. නැත්තම් අපි ඉස්සර ගත්තේ porcine and bovine insulin. හරි? pigs ලගෙන් cow ලගෙන්. හරිද? අරගෙන අපි ඉන්ජෙක්ට් කරනවා ඉන්සියුලින්. එතකොට ඕගොල්ලෝ දන්නවා type 1 කියන්නේ type 1 diabetes වලට තමයි ඉන්සියුලින් අවශ්‍ය වෙන්නේ. හරි? type 1 diabetes වල. නමුත් type 2 එකටත් දෙන්න පුළුවන්. ඉන්සියුලින් දෙන්න පුළුවන්. උනට ඉන්සියුලින් දෙනවට වඩා එයාට ඉන්සියුලින් මේ පිටතින් දෙන්න යාගේ සෙන්සිටිවිටි තවත් වැඩි වෙන්න පුළුවන් type 2 diabetes වල. එතකොට අපිට මේ අපේ බොඩි එකේම ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්න පුළුවන් ඩ්‍රග් එකක් දුන්නොත් හොඳයි. එතකොට type 2 diabetes වලට ඒ කියන්නේ ඉන්සියුලින් පිටතින් ඉන්ජෙක්ට් කරන ස්ටේජ් එකට අපි යන්නේ. අපි ඕරල් ඩ්‍රග්ස් වලින් එයාව මැනේජ් කරගන්න. හරි? එතකොට ඕරල් ඩ්‍රග්ස් ගත්තොත් ඕරල් ඩ්‍රග්ස් අපි කතා කරා මොනවාද? බයිගුවනයිඩ්ස් ඊළඟට කතා කරා සල්ෆොනයිල් යූරියාස් ඊළඟට කතා කරා ග්ලිටසෝන්ස් අන්තිමට අපි කතා කරා කොටස් හතරක් තියෙනකෝ ඩ්‍රග් ක්ලාසස් ග්ලිටසෝන්ස් and අන්තිම එක තමයි ඇල්ෆා ග්ලූකෝසයිඩ් ඉන්හිබිටර්ස්. හරි? ඇල්ෆා ග්ලූකෝසයිඩ් ඉන්හිබිටර්ස්. හරි? ඇල්ෆා ග්ලූකෝසයිඩ් ඉන්හිබිටර්ස්. එතකොට අපි මේගොල්ලෝ කම්පෙයා කරගෙන කියන්නේ කම්පෙයා කරන ගමන් අපි ඉගෙන ගමු ඒගොල්ලන්ව. එතකොට අපිට හොඳ දැනුමක් ගන්න පුළුවන් මේගොල්ලන්ගේ මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක, සින්තසිස් එක, ඒ වගේ ඒවා ගැන අපිට ලොකු දැනුමක් ගන්න පුළුවන්. හරිද?
එතකොට බයිගෝනයිට්ස් වලට උදාහරණය තමයි මම කිව්ව බයිගෝනයිට්ස් වලට උදාහරණය මොකද්ද? මෙට්ෆෝමින්. හරි. බයිගෝනයිට්ස් වල උදාහරණය තමයි මෙට්ෆෝමින්. සල්ෆනයිල් යූරියාස් වලට එක්සාම්පල් එක තමයි 12 බියුටමයින්. ග්ලිටසෝන්ස් වලට එක්සාම්පල් එක තමයි පයෝග්ලිටසෝන්. ඇල්ෆා ග්ලූකෝසයිඩ් ඉන්හිබිටර්ස් වල උදාහරණ තමයි ඇකාබෝස්. හරිද? එතකොට අපි මේ මෙට්ෆෝමින් ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්න ඕනේ. මෙට්ෆෝමින් ස්ට්‍රක්චර් එක හරිම ලේසි. ඒක දැන් බලන්න මේ වගේ නයිට්‍රජන් තුනක් මෙහෙම ලීනිය තියෙනවා. චිත්‍රණ ලීනිය තියෙනවා. ඊට පස්සේ මේ වගේ නයිට්‍රජන් සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ NH තියෙනවා. මෙතන NH2 එකක් තියෙනවා. මෙතන සෙකන්ඩරි ඇමීන් එකක් විදිහට තමයි මෙයා තියෙන්නේ. හරිද? මෙට්ෆෝමින් ස්ට්‍රක්චර් එක. එතකොට මෙට්ෆෝමින් අපි සින්තසිස් කරගත්තී සින්තසිස් එකට ඕන වෙන මොලිකියුල්ස් අපි දැනගෙන ඉන්න ඕන. හරි. මෙට්ෆෝමින් සින්තසිස් එකට ඕන වෙන මොලිකියුල්ස්. මෙට්ෆෝමින් සින්තසිස් එකට ඕන වෙන මොලිකියුල්ස් අපි දැනගන්න අපිට ලේසි ක්‍රමයක් තමයි මේ අපි මෙට්ෆෝමින් ස්ට්‍රක්චර් එකම කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. එතකොට මෙතනින් මම කඩලා එක මොලිකියුල් එකක් ගන්නවා. ඒක තමයි සෙකන්ඩරි ඇමීන් එක. සෙකන්ඩරි ඇමීන් එකේ සෝල්ට් එකක් විදිහට තමයි ගන්න. අනිත් ස්ට්‍රක්චර් එක තමයි අපිට ඕනේ. මෙන්න එතකොට මෙන්න මේ කෑල්ලනේ ඕන අනිත් ස්ට්‍රක්චර් එක. ඒකට ඒක මම අඳිනවා බලා ගන්න. මෙතන යටින්ම තියෙනවා නයිට්‍රජන් එකක්. හරි. නයිට්‍රජන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කාබන් එකක්. හරිද? මම ඒක පැහැදිලිව අඳින්නම්. කාබන් එකක් කොහොම තියෙනවා. මෙතන කාබන් එක බලන්නකො තියෙනවා. මෙතන නයිට්‍රජන් දෙකක් තියෙනවා. හරි. මෙතන නයිට්‍රජන් එක මෙතන නයිට්‍රජන් එක. ඒ නයිට්‍රජන් දෙක මේ වගේ NH2 විදිහට තමයි තියෙන්නේ. සින්තසිස් කරගන්න ඕන මොලිකියුල් එක. ඊට පස්සේ උඩට ආයි නයිට්‍රජන් එකක් තියෙනවා. ඊපස්සේ ඒ නයිට්‍රජන් එකට සෙට්ලා තියෙනවා කාබන් එකක්. කාබන් එක ට්‍රිපල් බොන්ඩ් එකක් විදිහට තමයි මෙතන ස්ට්‍රක්චර් එක තියෙන්නේ. හරිද? එතකොට ඉන්සියුලින් සින්තසිස් එකට ඕන වෙන්නේ මේ මොලිකියුල්ස් දෙක. ඊට පස්සේ අපි බලමු ඉන්සියුලින් නෙමෙයි මෙට්ෆෝමින් සින්තසිස් එකට. හරි. මෙට්ෆෝමින් සින්තසිස් එකට ඕන වෙන්නේ මේ ස්ට්‍රක්චර්ස් දෙක අපි බලමු. ඊට පස්සේ මෙට්ෆෝමින් වල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක. හරි. මෙකැනිසම් ඔෆ් ඇක්ෂන්. මෙට්ෆෝමින් වල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක සෙල්ස් වල ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරනවා. හරි. ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරනවා. තවදුරටත් සෙල්ස් වල ග්ලූකෝස් අප්ටේක් එක වැඩි කරනවා. ඉන්ටෙස්ටයිනල් ග්ලූකෝස් ඇබ්සෝප්ෂන් එක එයා අඩු කරනවා. හරිද? එතකොට මෙට්ෆෝමින් වල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක තමයි ඒක. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා සල්ෆෝනයිල් යූරියාස්. හරිද? සල්ෆෝනයිල් යූරියාස් වලට උදාහරණ තමයි 12 බියුටමයින්. එතකොට සල්ෆෝනයිල් යූරියාකට අපි දැනගෙන ඉන්න ඕනේ මේ 12 බියුටමයින් කියන ස්ට්‍රක්චර් එක අඳගන්න. හරිද? 12 බියුටමයින් කියන ස්ට්‍රක්චර් එක මම දැන් ඇඳලා පෙන්නනවා ඔයගලන්ට. මෙහෙම බෙන්සීන් එකක් තියෙනවා. මේ බෙන්සීන් එකට සම්බන්ධ වෙලා තියෙනවා ඔයගොල්ලෝ බලන්න 12 බියුටමයිඩ් වල CH3 එකක්. හරි. CH3 එකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන S ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ නයිට්‍රජන් එකක් තියෙනවා. කාබන් ඩබල් බොන්ඩ් එකක් තියෙනවා. පස්සේ මෙතන ආයි නයිට්‍රජන් එකත් එක්ක C4 ඇල්කයිල් චේන් එකක් තියෙනවා. හරි. මේක තමයි 12 බියුටමයිඩ් වල ස්ට්‍රක්චර් එක. හරිද? ස්ට්‍රක්චර් එක දැන් අපිට මේක සින්තසිස් කරගන්න ඕනේ. හරිද?
මම කලින් කිව්වා වගේ මේ ටොල්බියුටමයින් සින්තසිස් කරගත්තී අපිට අවශ්‍ය වෙන මොලිකියුල් දෙක අපිට ගන්න පුළුවන් මේ ස්ට්‍රක්චර් එක මෙතනින් බ්‍රේක් ඩවුන් කරලා හරි මේ ස්ට්‍රක්චර් එක මම මෙතනින් බ්‍රේක් ඩවුන් කරලා මතක තියාගන්න කොට අපිට අවශ්‍ය වෙන මොලිකියුල්ස් දෙක තමයි මේ මොලිකියුල් එකයි මේ මොලිකියුල් එකයි මෙන්න මේ මොලිකියුල් එක හරි NH2 විදිහට ගන්න ඊළඟ මොලිකියුල් එක තමයි කාබන් double bond O double bond N and මේ මෙන්න මේ ස්ට්‍රක්චර් කාබන් එතකොට 1යි 2යි 3යි 4යි මේ ස්ට්‍රක්චර් එක තමයි එතකොට මේ දෙකෙන් එකතු වෙලා තමයි මෙන්න මේ ටොල්බියුටමයිඩ් හැදෙන්නේ හරි ටොල්බියුටමයිඩ් වල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක ගැන කතා කරද්දී මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක ගැන ටොල්බියුටමයිඩ් ගිහිල්ලා බීටා සෙල්ස් වල ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා හරි ඉන්සියුලින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරනවා ප්‍රොඩක්ෂන් එක වැඩි කරන්නේ කොහොමද මේ බීටා සෙල්ස් වල හරි බීටා සෙල්ස් වල ටොල්බියුටමයිඩ් කියලා බීටා සෙල්ස් වල තියෙනවා කැල්සියම් ඉෆ්ලක්ස් කරන channel එක කැල්සියම් ඉෆ්ලක්ස් කරන ඉෆ්ලක්ස් කියන්නේ කැල්සියම් නෙමෙයි පොටෑසියම් ඉෆ්ලක්ස් කරන channel එක ඉෆ්ලක්ස් කියන්නේ පොටෑසියම් මෙහෙම එළියට දානවා හරි පොටෑසියම් ඉෆ්ලක්ස් කරන channel එක බ්ලොක් කරනවා බ්ලොක් කරාට පස්සේ මොකද වෙන්නේ බ්ලොක් කරාට පස්සේ මෙයාගේ තියෙනවා කැල්සියම් channel එක කැල්සියම් ඇතුළට ගන්න channel එක කැල්සියම් අප්ටේක් එක වැඩි වෙනවා. එතකොට මුලින්ම ලියන්න ඕනේ ඔයගොල්ලෝ tolbutamine bind to potassium efflux channel and decreases the potassium efflux from the cell. That results calcium uptake to the cells. හරි calcium uptake වෙන එක වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ තුන්වෙනි පොයින්ට් එක ඔයගොල්ලෝ ලියන්න ඕනේ therefore the intracellular calcium concentration increases intracellular calcium concentration එක increase වෙනවා අන්තිමට මොකද ඒක නිසා වෙන්නේ insulin secretion එක වැඩි වෙනවා හරි insulin secretion එක වැඩි වෙනවා ඊට පස්සේ insulin secretion එක වැඩි වෙනවා එතකොට අපේ insulin අපේ blood level එකේ insulin concentration එක එයා වැඩි කරලා දෙනවා හරිද ඊට පස්සේ පයෝග්ලිටසෝන් වල ඔයගොල්ලෝ දන්නවා පයෝග්ලිටසෝන් එක අඳුර ගන්න ඔයගොල්ලෝ ටයෝසොලිඩීන් ස්ට්‍රක්චර් හරි ටයෝසොලිඩීන් ස්ට්‍රක්චර් එක මතක තියාගන්න මේ තියෙන්නේ පයෝග්ලිටසෝන් හරි පයෝග්ලිටසෝන් සින්තසිස් එකක් දැන් අපිට 33 එකේ තිබ්බ ලෙක්චර්ස් වල නමුත් අපේ ලෙක්චර්ස් වල පයෝග්ලිටසෝන් සින්තසිස් එක ගැන කතා කරන්නේ නැහැ හරිද පයෝග්ලිටසෝන් වල තියෙනවා ටයෝසොලිඩීන් රින් එක මෙහෙම රින් එකක් දැක්කොත් ඒක අනිවාර්යෙන් පයෝග්ලිටසෝන් හරිද පයෝග්ලිටසෝන් හරි ඒකට තව එක්සාම්පල් හතරක් තියෙනවා එක්සාම්පල්ස් බලමු අපි මොනවද කියලා ග්ලිටසෝන්ස් හරි glycerol examples rosiglitazone and pioglitazone හරි rosiglitazone and pioglitazone එතකොට pioglitazones කරන්නේ එයා කරන්නේ insulin secretion එක වැඩි කරනවා හරි insulin secretion එක වැඩි කරනවා හරිද ටයෝසොලිඩීන් රින් එක ගොල්ලෝ මතක තියාගන්න මේ වගේ රින් එකක් තියෙනවා මේ වගේ රින් එකක් තිබ්බොත් අනිවාර්යෙන් එයා ග්ලිටසෝන් එක්කෙනෙක් හරිද? එකට කියනවා
තාසොලිඩීන් රින් එක. ඊළඟට කතා කරන්න අපි ඇකාබෝස්. ඇකාබෝස් වල අපිට ස්ට්‍රක්චර් ඉගෙන ගන්න නැහැ. ඇකාබෝස් වල මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක තමයි මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක. එයා කාබෝහයිඩ්‍රේට් ඇබ්සෝප්ෂන් එක අඩු කරනවා. හරි. අපි කන්න ආහාර වලින් අපි කන්න ෆුඩ්ස් වලින් කාබෝහයිඩ්‍රේට් ඇබ්සෝප්ෂන් එක අඩු කරනවා. ඒකට ඒව තමයි අපි ඉගෙන ගත්තේ අද හයිපෝග්ලයිසීමික් ඕරල් ඩ්‍රග්ස් විදියට. එතකොට සමරි එකක් කිව්වොත් මුලින්ම අපි දැනගන්න ඕනේ හයිපෝග්ලයිසීමික් ඩ්‍රග්ස් වලින් මොකද්ද මේ නෝමල් රේන්ජ් එක 80යි 120යි. ඒ රේන්ජ් එකට වඩා වැඩි නම් එයාට ඩයබටිස් තියෙනවා. දැනගන්න ඕනේ කොහොමද මේ හෝමියෝස්ටේසිස් එක වෙන්නේ. ෂුගර් හෝමියෝස්ටේසිස් එක. හරිද? ඒකට බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක වැඩි වෙලා තියෙන අවස්ථාවක් අපි කියනවා හයිපෝග්ලයිසීමියා, අඩු වෙලා තියෙන හයිපර්ග්ලයිසීමියා, අඩු වෙලා තියෙන අවස්ථාවක තියෙන හයිපෝග්ලයිසීමියා කියලා. එතකොට ඒක හයිපොතැලමස් එකෙන් සෙන්ස් කරගෙන පැන්ක්‍රියස් එකට වැඩි වෙලා තියෙන අවස්ථාවක නම් පැන්ක්‍රියස් එකෙන් ඉන්සුලින් සික්‍රීට් කරනවා. අඩු වෙලා තියෙන අවස්ථාවක නම් ග්ලයිකෝජන් සික්‍රීට් කරනවා. හරිද? ඊට පස්සේ දැනගන්න ඕනේ අපි ඩයබටිස් ටයිප්ස් දෙකක් තිබ්බා. ටයිප් 1 ටයිප් 2. ටයිප් 1 එකේ අපේ ඇන්ටිබොඩීස් වලින් බීටා සෙල්ස් ඩිස්ට්‍රක්ට් කරලා ඉන්සුලින් ප්‍රොඩක්ෂන් එක අඩු කරනවා. ටයිප් 2 ඩයබටිස් එකේ සෙල් සෙන්සිටිවිටි එක අඩු වෙනවා ඉන්සුලින් වලට. රෙසිස්ටන්ට් එකක් බිල්ඩ් අප් වෙනවා ඉන්සුලින් වලට. එතකොට ඒක ට්‍රීට්මන්ට් එක කරන්න හොඳ ඉන්සුලින් ප්‍රොඩක්ෂන් එක වැඩි කරලා නැත්නම් සෙල් සෙන්සිටිවිටි එක වැඩි කරලා. ට්‍රීට්මන්ට් එකත් මම කොටස් දෙකකට බෙදුවා. ටයිප් 1 අනුව අපිට යාට ඉන්සුලින් පිටතින් දෙන්න වෙනවා අනිවාර්යෙන්ම. මොකද මේ බීටා සෙල්ස් ඩිස්ට්‍රක්ට් වෙලා තියෙන්නේ. හරිද? ටයිප් 2 එකේ ට්‍රීට්මන්ට් එක එයාට ඉන්සුලින් දෙන්නත් පුළුවන්. ඒක ඔප්ෂනල්. ඒක අනිවාර්ය නෑ. හයිපෝග්ලයිසෙමික් ඩ්‍රග්ස් දීලා වැඩේ කොඩින් ෂේප් කරගන්න පුළුවන් මේ මෙතනදී. එතකොට දෙන ඩ්‍රග්ස් මම ක්ලාසිෆයි කරා කොටස් හතරකට. මොනවද? බයිගෝනයිඩ්, සල්ෆනයිලූරියාස්, ග්ලිටසෝන්ස් and alpha glycoside inhibitors. එතකොට ඒවට ඒවල සින්තසිස් දැනගන්න ඕනේ ඔයගොල්ලෝ. මෙකැනිසම් ඇක්ෂන් එක දැනගන්න ඕනේ. එතකොට මෙට්ෆෝමින් ස්ට්‍රක්චර් එක මේක සින්තසිස් කරද්දී මම කිව්වා මෙතනින් කඩලා සෙකන්ඩරි ඇමීන් එකයි මේකයි ගන්න කියලා. මේකයි අරගෙන මේක සින්තසිස් කරද්දී එයාව අපි මයික්‍රෝවේව් කරනවා. හරි? මයික්‍රෝවේව් කරනවා 2 minutes. හරිද? 540 watts. කියන්නේ මේක තමයි කන්ඩිෂන් එක මේ රියැක්ෂන් එකේ. ඊපස්සේ ඩොල්බියුටමයිඩ් ඉගෙන ගත්තා. ඩොල්බියුටමයිඩ් ස්ට්‍රක්චර් එක ඉගෙන ගත්තා. සින්තසිස් කරන එක ඉගෙන ගත්තා. එතකොට මම කිව්වා මෙතනින් කඩලා මේ දෙක ගන්න කියලා. අපි මෙකැනිසම් ඔෆ් ඇක්ෂන් එක ඉගෙන ගත්තා. ඩොල්බියුටමයිඩ් කියලා පොටෑසියම් චැනල්ස් ඉන්හිබිට් කරනවා. එතකොට පොටෑසියම් ඉෆ්ලක්ස් එක අඩු වෙනවා. ඉෆ්ලක්ස් එක අඩු වෙද්දී කැල්සියම් ඉන්ටේක් එක වැඩි වෙනවා. කැල්සියම් ඉන්ටේක් එක වැඩි වුණාම සෙල් එක ඇතුලේ කැල්සියම් 2+ කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. එතකොට ඉන්සියුලින් සික්‍රීෂන් එක වැඩි වෙනවා. ග්ලිටසෝන්ස් ගත්තත් ඉන්සියුලින් සික්‍රීෂන් එක වැඩි කරනවා. උදාහරණ ප්ලයිග්ලිටසෝන්, රොසිග්ලිටසෝන්. එතකොට එයාගේ ටයිසොලිඩීන් ස්ට්‍රක්චර් එක රින් එකක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. අන්තිමට alpha glucoside inhibitors එක්සැම්පල් එක ඇකාබෝස් මෙකැනිසම් එක විදිහට අපි අපේ ෆුඩ්ස් වල කාබෝහයිඩ්‍රේට් ඇබ්සෝප්ෂන් එක අඩු කරනවා.